නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිවික්ඛවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති इति ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ සහභාගී වෙන පින්නතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසන ශ්‍රවණය කරන්නා වූ සදහැවර පින්නතුනි මේ දවස්වල අපේ ධර්මදේශනාවල තේමාව අපට බුදුබණ වැරදුනේ කොතනද? බුදුන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට බණ වරදිලා තියෙන්න බෑ. නමුත් රහතන් වහන්සේලා නිමා වුණා නම් කියනවා නම් හරි මාළිදේව රහතන් වහන්සේගෙන් එතනින් එහා පැත්තට යමෙක් අනාගත බුදවරු ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම ධර්මයේ වැරදිලා කියන එක. ධර්මයේ නිර්වචනය වැරදිලා කියන එක. මේ පිළිබඳව මූලික හැඳින්වීමක් මම පසුගිය දවස්වල කළා. ඒකේ අතුරු කතා වශයෙන් තමයි මේ එක් කොටස් වරන් සමාජයට පැහැදිලි කරන්නේ. ඒකේ මූලික කතාව පැහැදිලි කරලා තියෙනවා තථාගතවරු නූපන් මගක් උපදවලා දෙනවා කියන එකේ නූපන් මග හුමක්ද කියන එක. ඒ නූපන් මග ඉපදුන එක වැසී යාම තමයි නූතන බෞද්ධයාගේ ලොකුම වාසනාව. ඉන්පසු ඒවා පිළිතුර රැකගෙන ආපු අයටවත් උගන්නන අයටවත් ඉගෙන ගන්න අයටවත් ලියන කියන පාඩම් කරන ලෞකික ධර්මයක් කරුණාම අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ එදයින් පසු උපදින ඔක්කොම අවාසනාවන්තයෝ නැතිනම් පදපරම පුද්ගලයෝ කියලා නිසා කියලා හිතන්න එපා. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් තේමාව වශයෙන් ගන්න. තථාගතප්පේදස්ස ධම්ම විනයස්ස භික්ඛවේ වියටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. ප්‍රවේද කරන ලද මනාව අවබෝධ කරන ලද ධර්ම විනය වැසුනොත් බබලන්නේ නැහැ, විවෘත වුනොත් බබලනවා. වැසුනාද මහායාන හීනයාන දෙකට බෙදීමේදී අබේගිරි ජේතවන තුනකට මහාවිහාර තුනකට බෙදීමේදී ඒ බෙදීම් සිදුවනේ ආධ්‍යාත්මික සංයමයක් තුළ දෙක නැතිකම නිසාද කියන මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න. අපට කටපාඩමකින් පෙළ දහමක් ගේන්න පුළුවන්. කටපාඩමකින් නෙමෙයි ලියපු ග්‍රන්ථකරණයකින් පෙළක් ගේන්න පුළුවන් වදන් වලින්. අරුත විපරීත වෙන්න බැරිද? අරුත නොගැඹුරු වෙන්න බැරිද? මෙන්න මේ නිසා මා දකිනවා මේ තථාගතවරු හෙළි කරවා දාලා වූ සදහම් පේලි ගණනාවක් මේකේ තිබෙනවා ත්‍රිපිටකය තුල. එකක් තේරුම් අනන් අනුගමනය කළොත් කෙනෙකුට ලබාගත් මනුස්ස ජීවිතේ උත්තරීතර සැනසීම කරා යන්න පුළුවන්. එකක් 10ක් 15ක් තිබුණාට ඔක්කොම තේරුම් ගන්න ඕන නැහැ. එකක් රකින්නකොට ඔක්කොම රැකෙනවා. නමුත් එතෙන්ට අවතීර්ණය වෙන්න තනියම කෙනෙකුට බෑ. පාසල් අධ්‍යාපනය තුලින් හෝ දහම් පාසල් අධ්‍යාපනය තුලින් හෝ පිරිවෙන් අධ්‍යාපනය තුලින් හෝ මේකට අවතීර්ණ වෙන්න බෑ. මේ තුනම පහු කරගෙන ආපු කෙනෙක් නිසා මම මේව කියන්නේ. පෘථග්ජන භාවය තුළ උගතුන් බුද්ධිමතුන් ගුරුවරුන් පඬිතයන් බවට පත් වෙලා ලියලා කියලා පාඩම් කරලා පාණ්ඩිත්‍ය පෙන්වන්න පුළුවෙනි. ප්‍රායෝගික වෙන්න බෑ. මේ වර්තමාන සමාජයට තිබෙන විශාලම ගැටලුව. ආධ්‍යාත්මික සංයමයකින් ජීවත් යුතු මිනිසාට ආධ්‍යාත්මික සංයමයකට මග බුදු සමයේ තරම් හොඳට කොහෙවත් නැහැ. බුදු සමයේත් ඒක නැත්නම් තවත් කොහෙද තියෙන්න පුළුවන්? සිත මුල් කොටගත් සංවේග දේශනා කරන බුදු සමයේත් ඒක නැත්නම් වෙනත් ආගම් සිත මුල් කොටක දේශනා කරන්නේ නැහැ. ආත්මය මුල් කොටගෙන පුද්ගලයා මුල් කොට දේශනා කරන්නේ.
එනිසා වර්තමාන මොහොතේ තිබෙන්නා වූ අභියෝගයන්ට මුහුණ දීමට වඩාත් අවශ්‍ය දේ තමයි බුදු සමය ආධ්‍යාත්මික තේරුම් ගැනීම. හෙවත් ඕනෑම අභියෝගයක් දරා ගැනීමේ ශක්තිය. නමුත් අපට මේ පිළිබඳව අර මව්පියන් ගුරුවරුන් කියලා දුන්න පෙළකින් එහාට තනියෙන් බලන්න බෑ. නමුත් තථාගත දේශනාවේ තිබෙනවා පරිහානිය සහ අපරිහානිය කියන වචන දෙක විග්‍රහ කිරීමේදී ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු නොවීම පිරිහීමයි. ගම්භීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං න කමති. ගම්භීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු වුණොත් හරි. අන්න මේ සාමාන්‍ය සමාජයේට ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාස යොමු කරන්න හැකියාවක් නැහැ. මොකද ඔවුන්ට අභිමතාර්ථ තියෙනවා. ඉගෙන ගැනීමේ අභිමතාර්ථය, රැකියාවක් ලබා ගැනීමේ අභිමතාර්ථය, විවාහයේ අභිමතාර්ථය, ධනවත් වීමේ අභිමතාර්ථය ආදී කොට ඇති ලෞකික අභිමතාර්ථයන්ට සිත මෙහෙවන්න තියෙනවා. නමුත් සසුන්ගත වුණ කෙනෙකුට සැබවින්ම ඒ කෙරෙහි ආදරයෙන් එයාටත් ඒ අභිමතාර්ථයෙන් තියෙන්න පුළුවන් ලෞකිකාර්ථයෙන් සසුන්ගත වුණොත්. නමුත් ලෝකෝත්තර සසුන්ගත වුණොත් එහෙම විවේකයේ ලැබෙනවා හොයන්න. හොයන්න හිතෙනවා. හොයන්න වාසනා ගුණයකුත් තිබෙනවා. අන්න එහෙම හොයාගෙන ආවහම තමයි තේරෙන්නේ අර විවෘත වුණොත් බබලනවා නැත්නම් වැසුනොත් බබලන්නේ නැහැ කියන පදේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේම යටපත් වෙන නිසා සහ විවෘත වෙන නිසා කියන එක. කවුද මේ යටපත් වුණ දේ විවෘත කරන්නේ? විශේෂ කෙනෙකුට විශේෂ භාග්යක් ලබා දීලා නැහැ. ක්‍රමයක් තියෙනවා. සූත්‍ර දේශනාවක් තියෙනවා මං හිතන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ වගේ විමුක්ත ආයතන කියලා. විමුක්ත ආයතන කියන්නේ දුකින් මිදෙන ආකාර කියන එක. ඒක දෙනවා විමුක්ත ආයතන පහක්. පස්සාකාරයකින් අනුගමනය කිරීම තුළ කෙනෙකුට මේක රහස හෙළි වෙනවා කියලා තියෙනවා. පහම ඕනේ නැහැ එක ආකාරයකින් අනුගමනය කළා. ඒ පිළිබඳව මම මෙතන විස්තර කරන්න ගන්නෙ නැහැ. නමුත් ඒ ආකාර පහ අනුගමනය කරන අය සමාජයේ ඉන්නවා. එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක්. මගේ ජීවිතය ආරම්භ බැලුවොත් ඔය ආකාර පහම හොයලා තියෙන කෙනෙක් මම. අන්න එවිට පොතින් අපට උගන්වපු දෙයට වඩා සමාජයේ පවතින දෙයට වඩා මේවා ගැඹුරක් තියෙනව නේද කියලා අපට වැටහෙන්න ගන්නවා. අද ඊයේ නෙවෙයි අවුරුදු 15ක් 20කට පෙර. හොයාන යනකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි ආසාවෙන් හොයාන යනවා. අන්න එතකොට අර පටිච්චන්න වූ දේ විවෘත වෙනවා. හොයන ඕන කෙනෙක් අතින් විවෘත වෙන්න පුළුවන්. වර්තමානයේ බුදු දේශකින් වහන්සේලා ඉන්නවා යම් ආකාරයේ හොයන අය. යම් ඒ දේශනාවල යම් පුංචි වෙනස්කම් තිබුණත් හොයීමක් තිබෙනවා. බහුසුත භාවයටපත් වෙනකොට තමන් තේරුම් ගත්ත දේ තව ටිකක් අඩුයි නේද කියලා එහාට තේරුම් ගන්නේවි. තවත් කාරණේකුත් තියෙනවා. මේ ගැඹුරු ධර්ම කරුණක් පැහැදිලි කරගෙන සමාජගත කරන්නට යාමේදී ඒක දරා ගන්නට බැරි සහ ඒක තේරෙන්නේ නැති තවත් පිරිසක් ඉන්නවා චෝදනා කරන්න බලන. ධර්මය විකෘති කරන්නේ අපි කියලා කියන අය. මේ පිළිබඳ කිසිදු උත්තරයක් අට දෙන්න දෙයක් නැහැ ඒගොල්ලොන්ට. ධර්මයේ විකෘති වුණේ අවුරුදු 700කට පෙර. අපි කරන්නේ ආපහු මතු කරන එක කියන එකයි කියන්න තියෙන්නේ. මේ සම්බුදු සසුන තුළ මගඵල නැති වී ගියා නම් එහි මිනිසුන්ට ධර්මන තේරෙන්නේ නැති නිසා මේ ධර්මයේ විකෘති වීමෙන්. අන්න විකෘති වුණ දේ ආපහු හොයාන යනකොට ප්‍රകൃතිමත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ යුගයේ එකක් වෙන්න පුළුවන්. එනිසා අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන කිසිවෙකුට ධර්මයේ විකෘති කරනවා කියලා කියන්න අයිතියක් නැහැ. ඔවුන් තමයි විකෘති වෙලා ඉන්නේ. අනාගත බුදුන් ප්‍රාර්ථනා කරනවා නම් හදවතින් හරි එළියෙන් හරි ප්‍රාර්ථනා කරනවා නම් ඔවුන්ට ධර්මයේ නැති නිසානේ ප්‍රාර්ථනා කරවන්නේ. ඒකයි ධර්මයේ විකෘතිය. ගෞතම සසුන තුළ දුකින් මිදීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන අනුගමනය කරනවා නම් හෝ දේශනා කරනවා නම් කොහොමද ඒක විකෘතියක් වෙන්නේ?
සූත්‍රයේ තිබෙන්නේ සූත්‍රවල තිබෙන්නේ මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේය. දුක් කෙලවර කර ගැනීමක් කියන එකක් පෙන්නලා තිබෙනවා. මෙන්න මේ කරුණ පැහැදිලි කිරීම සඳහා මම අද ගන්න පදේ තමයි කර්ම. කර්ම පදයට තරම් බය පදයක්. කර්ම පදයේ තරම් වරද්දාගත්ත පදයක් ලෝකේ තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා එහි සැබෑ ස්වභාවය හොයාගෙන යන්න. සාමාන්‍යයෙන් වැරදි අර්ථයේ ඉඳලා ගත්තොත් ලේසි මං හිතන්නේ. මේ ළමා කාලේ අපිත් පාසල් ගිහින් ඉගෙන ගන්නවා. එතකොට ඔය අහිංසක අම්මලාගේ කටින් කියවෙන වචනයක් තියෙනවා. කර්මයක් විපාක දීලා. මොකක් හරි අනතුරක් වුණොත් ලෙඩක් හැදුනොත් කර්මයක් විපාක දීලා. ඒ කර්ම කියන පදයට දීලා තියෙන්නේ දුක් විපාකයක් කියන අර්ථය. තවත් ඉතින් මේ පැත්තක් තිබෙනවා. පාප කර්මයක් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න සම්පූර්ණ වෙන්න ඕන කාරණා හදනවා සමහර අය. කාරණා හදන්නේ මොකටද? ප්‍රාණඝාතය කරන්න එපා කියලා තියෙන අය. කාරණා එකක් අඩු කරලා ප්‍රාණදාර අකුසලෙන් මිදෙන්න කල්පනා කරන්නේ මරලා සමහර විට. මට තේරෙන්නේ නැති දේවල් ඒවා. ඒ නිසා එහෙම නෙමෙයි හොයන්න ඕන. මේ විග්‍රහයේදී මට හමු වෙන තැනක් තියෙනවා. කර්ම පදයට පව් කියලා ගන්න නැතුව පෞත් කර්ම, පිනුත් කර්ම, ධානත් කර්ම මේ ඔක්කොම කර්ම කියලා ගන්න. එසේ තබා දුකින් මිදෙන ක්‍රමයක් කර්මයක්. හැබැයි පාප කර්මය කිරීම හෝ පුණ්‍ය කර්මය කිරීම හෝ ධාන කර්මය කිරීම නෙවෙයි තවත් කර්මයක්. තවත් පදයක් තියෙනවා. මේ අහෝසි කර්ම. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරි වේදනීය, අහෝසි. කොහොමද පාඩම් කරගත්තේ? ඉස්කෝලේ වතෙන් ගන්න ඕන. දිට්ඨ ධම්ම වේදනීය මේ ජීවිතේදී, උපපජ්ජ වේදනීය ඊළඟ ජීවිතේදී, අපරාපරි වේදනීය නිවන් දක්නා යාති දක්වා, අහෝසි නිවන් දැකීම හින්දා විපාක දෙන්නේ නැහැ. ඔය ලියන්න නම් ඕක සෑහෙනවා. ලියන්න සෑහුණාට මට නම් තේරෙන්නේ නැහැ මේක සත්‍ය කියලා. හොඳයි මම මෙහෙම අහනවා. අංගුලිමාල මහරහතන් වහන්සේ අහිංසක අංගුලිමාලයෙක් වෙලා දහසක් මරලා. දැන් මේ ඉන් එහා පැත්තට ජීවිතේ රහතන් වහන්සේ කෙනෙක් වෙච්ච හින්දාද විපාක වාරයෙන් ගැලවුණේ, අහෝසි කරගත්තේ. උන්වහන්සේ බුදුන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ඊට පස්සේ නිදහසේ ඉන්න යනවා. උන්වහන්සේට අතීතය මතක් වෙනවා. ඒ තමන් සත් මිනිස්සුන්ට හිංසා කරනකොට උන් මරන්න එපා කියලා වද වේදනාව විඳපු හැටි මතක් වෙනවා. වේදනාවෙන් ඇවිදින් බුදුන් වහන්සේට පැමිණිලි කරනවා. උන්වහන්සේ එතනින් එහා පැත්තට රහතන් වහන්සේ කෙනෙක් උනේ ඊට පස්සේ ඒ අහෝසි කරලා නේද? නිකන් අහෝසි වෙන්නේ නැහැ, කර්මය අහෝසි කරන්න පුළුවන් නේද මේකේ? ප්‍රවෘත්තිපාක වශයෙන් තිබුණයි කියලා කියනවා. මේ බින්දපාත ගිහින් එනකොට කුරුල්ලෙකුට ගලකින් ගැහුවත් කවුරු හරි ඒක ඔළුව වැදලා තුවාල කරන් එනවයි කියලා ටික කාලයක්. ඉතින් අහෝසි කියන එකේ තේරුම ඔය අර්ථයෙන් අරන් හරියන්නේ නැහැ. දැන් ඔය වෙනත් ආගම් වල පෙන්වන්නේ පව් සමා කරගන්න පුළුවන් කියලා. බුදු සමයේ මම දකින්නේ අහෝසි කියන්නේ කර්මක්ෂය කිරීමට. අපට කරන්න පුළුවනි. ඕනෑම දැන් සාමාන්‍යයෙන් මම දකින කාරණයක් තමයි ආනන්තරය අකුසල කර්මෙන් මිදෙන්න බෑ කියලා පදයක් තියෙනවා සමාජයේ. විපාක දීලා මිසක්. අපි ඒවා කරලා නැති නිසා අපිට මේ අත්දැකීම නැහැ. නමුත් ආනන්ත කර්මය අකුසල කර්මය කරලා තිබුණත් ධර්මයේ තේරුම් ගත්තොත් එහෙම මේකෙන් මුදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ධර්මයේ තේරුම් අරන් අර අහෝසි කරගන්න ඕනේ. මේ බුදු වෙනවා රහත් වෙනවා කියන්නේ කර්ම අහෝසි කරනවාටනේ.
මේ මොනවද සමාජයේ හිතන්නේ? ඒ නිසායි තමයි මේ වැරදි කියලා හිතන අර්ථ නිවැරදි කරන්න කල්පනා වෙන්නේ. එවිට ditta ධම්ම වේදනීය කියන වචනේ තේරුම ditta ධම්ම. ditta ධම්ම කියන්නේ මේ මොහොතේ කියන එක. යම්කිසි සාමාන්‍යයෙන් කම්මුලට ගැහුවොත් ගුටි කන්න වෙනවානේ. අන්න ඒ වගේ එම මොහොතේදීම ආපහු විපාකය හම්බ වෙනවා. ditta ධම්ම. මේ මොහොතේම විඳින්න සිදු වෙනවා. එහෙමයි ditta ධම්ම වේදනේ. මේ ජීවිතය කියලා ගන්න එපා. ඒ අපිට ලොකු වැරදීමක් ඒ. ජීවිතයේ අවුරුදු 60 70ක් එකපාර ගෙවෙන්නේ නැහැනේ. ගෙවෙන්නේ මොහොතක් පාසානේ. නමුත් ඊළඟ මොහොතේ විපාක හම්බ වෙනවා. උපපජ්ජ වේදනීය. ඒ කියන්නේ මොහොතකින් ආපහු විපාක වාරේ. ආපහු හැරෙනවා එනවා. සාමාන්‍යයෙන් බිත්තියට බෝලයක් ගහපුවාම බෝලය ආපහු තමන් වෙත එනවා කියනවා වගේ එයා හේතු ඉතුරු වුණාම විපාකේ එන එක. එතෙන් සිට හෙට අනිද්දාට ඉන් අනිද්දාට ජීවිතාවසානයේ දක්වා මොහොතක. අපි කියමු නිමරුමක් කරයි කියලා මේ මොහොතේ කළා. ඔය ලංකාවේ සිදුවන හැම දේවල් සුචරිතවාදීන් වශයෙන් හැසිරෙන අය සමහර කාන්තාවන් ඝාතනය කරලා වැසිකිළි වල වැළලුවා. කොහෙන් හරි ලීක් වෙලා ගින් අවුරුදු 5කට 10කට 15කට පස්සේ මතු වුනහම දැන් අපරාපරි වේදනීය නේද? එනිසා ditta ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරි වේදනීය ආත්ම 50ක් 60ක් ඉස්ස හදන්න නැතුව මේ ජීවිතය තුල බලන්න පුරුදු වෙන්න. එතකොට සාමාන්‍යයෙන් යත්තට්ඨිතෝ මුංචය්‍ය පාපකම්මා වර්තමානෙත් ඔය තියෙන රජකම් කළත් කලකම් පළ දෙය කියලා කියමනකුත් තියෙනවා මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙනුත් පවතිනවා. එතකොට ඉහාත්ම වශයෙන්ම මේ විපාක ආපහු වෙනවා කියලා දැනගත්තාම මිනිස්සෙක් හොරකම් බොරුකම් මරුප කප්පඩි තක්කඩිකම් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් විපාක ආපහු වෙනවා කියලා දැනගත්තාම යහපත් දේවල් කරනවා. ඒ නිසා ඉහාත්ම වශයෙන්ම මේක විපාකේ තියෙනවා කියලා තේරුම් ගත්තොත් එහෙම මිනිසා වඩාත් යහපත නැඹුරු වෙනවා. දැන් අපි කිමුකෝ මත්පැන් බොනවායි කියලා. ඉතින් මත්පැන් බොනවා එකපාරටම පෙනහළු දෙක හරි වකුගඩු හරි නරක් වෙන්නේ නැහනේ. 15ක් විතර වීපුවම දැන් අපරාපරි වේදනීය කාර්ය නෙවෙයිද ක්‍රියාත්මක වෙන්නේ ආපහු වෙන්නේ විපාකේ. අන්න යාදිතං අපසේ බීජං තාදි සංහරසේ පලං යම්සේ අප වැපරුවද ඒකේ අස්සන්නයි හම්බ වෙන්නේ කියන එක. එහෙම මම කැමති මේක මේ ජීවිතය තුල අරගන්නවා නම්. මේ ජීවිතය තුල ගත්තාම මේක මෙහෙම බලපාන්නේ කාටද? පෘථග්ජනයාට. ditta ධම්ම වේදනීය බලපාන්නේත් පෘථග්ජනයාට. උපපජ්ජ වේදනීය බලපාන්නේත් පෘථග්ජනයාට. අපරාපරි වේදනීය බලපාන්නේත් පෘථග්ජනයාට ගැලවෙන්න බෑ. නමුත් පෘථග්ජනයා ආර්ය පුද්ගලයෙක් වුණොත් මේ තුනෙන්ම මිදෙන්න පුළුවන්. අහෝසි. එසා තමන් අතින් සිදුවන කර්මයන්ට විපාක විඳින්න සංසාරයේ ඇවිදින්න තියෙන මග වලක්වන්ටයින් මිදෙන්න තියෙන මහා දහමක් බුදු සමය තුළ පෙන්වන්නේ. දැන් කර්මයට මොකක්ද හම්බ වෙන්නේ? විපාකය. විපාකය පාලියෙන් උගන්වන්නේ කොහොමද? සෝ කායස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. සෝ කායස වේදෝ පරම්මරණා සුග්ගතින් උප්පජ්ජති. සෝ කායස වේදෝ පරම්මරණා දිව්‍යසහවිතං උප්පජ්ජති. සෝ කායස වේදෝ පරම්මරණා බ්‍රහ්මසහවිතං උප්පජ්ජති. ඒ විපාක. එසේ කරලද? නැහැ. ඒ නිසා කර්ම රැස් කිරීම තුළින් සත්වයා සසර හදාගනී. කර්ම ශේකරණ ආකාරය කියලා දෙන්න බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ ඉපදුනේ නැහැ. එහෙම පුළුවන් නම් එහි ඉපදිලා එහාට එන්න කියයි ඔක්කොටම. ඔය කාලයේ දීපේ දේශේ කුලේ මව බලලා මෙහෙ ආවේ මිනිස්සුන්ට එක කරන්න පුළුවන් නිසා. ඒ වගේම සංසුන් සමාධියක ඉන්න බ්‍රහ්ම ලෝකෙට උන්වහන්සේ ගියෙත් නැහැ. නිවිලා වගේ ඉන්න නිසා. මම දකින්නේ මේ භවත්‍රය තුන් භවය කියන එක කාම භවයේ කාම දුගතිය දුක් විපාක විඳින්න හදාගත්ත තැනක්.
කාම සුගතියේ මිනිසුන් අතර නැතුවන දෙවියන් අතර සැප විපාක විඳින්න හදාගත්ත තැනක් පින්කම් වල. ධානය උපදවා ගත්තාම ධාන විපාක විඳින්න හදාගත්ත තැනක් බඹලව. මේ තුනම සසර වැරදිලා ගිය තැන් කියලා ඉගෙන ගන්න තව ටිකක් කල්යයි නේද? මොකද අර වචනෙන් හිතා ගන්නවනේ ඉස්සර ඊළඟ ජීවිතයක් තියෙනවා, මතු ජීවිත ගණනාවක් තියෙනවා, තව ඉස්සරහට කර්මෙන් සසර හදලා තියෙන්නේ. අපරාපරි වේදනීය. තව ආත්ම 10ක් 15ක් 100ක් විතර යන්න වෙනවා. හොඳයි, අපාගත වෙන හේතු ඉවර වුණොත් අපාය තියෙනවද? නැහැ. සෝවාන් පුද්ගලයාට දැන් එහෙනම් අපාගත වෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඒ ටික අහෝසි. සකෘදාගාමී පුද්ගලයාට, අනාගාමී පුද්ගලයාට කාම ලෝකෙ උපදින්න හේතු නැහැ. දැන් ඒ ටික අහෝසි. අනාගාමී බඹලෝ යන්න පුළුවන් එතන මේවක් තියෙනවා. නැත්නම් රහතන් වහන්සේ. දැන් කර්මක්ෂය කර පුද්ගලයා නෙමෙයිද? අන්න එහෙම ඇත්තද කියලා බලන්න අපි කිව්වට පිළිගන්නේ නැතුව. එතකොට මිනිසුන් තේරුම් ගන්නේවි මිනිසුන් ඉපදිලා ඉන්නේ කර්ම කරන්න නෙමෙයි, බුද්ධෝත්පාදයක කර්ම ෂේ කරන්න කියලා. නමුත් කර්ම ෂේ කරන මාර්ගයේ හමු වෙන තුන මිනිසා ළමා කාලේ පටන් කර්ම කරමින් එනවා. අන්න මේ කර්ම ෂේ කරන මාර්ගයේ දන්නේ නැති නිසා තමයි අපට මව්පියන් හෝ සාසනය හෝ කලක් තිස්සේ කර්ම දෙකකට බෙදලා. ලෝකේ තියෙන පාප කර්මයයි පුණ්‍ය කර්මයයි විතරයි. පාප කර්මය හොඳ නෑ, දුක් විපාක පුණ්‍ය කර්මය සැප විපාක කියලා කර්ම දෙකකට බෙදලා භවගාමී කර්මය ඉගැන්නුවේ. මම දකින්නේ ඒක වරදක්. භව නිරෝධගාමී ප්‍රතිපදාවක් උගන්වපු බුද්ධ ශාසනයක් තුළ ඉඳගෙන භවගාමී ප්‍රතිපදාව යමකට උගන්වනවා නම් මම පිළිගන්නේ ඒක වරදක්. ඒක ඓතිහාසිකව සිදුනා වූ ප්‍රමාදයක්, වරදක්. ඒ නිසා 100% පෘථග්ජන සමාජයකට හිර වුණා වූ බෞද්ධ සමාජයක් බවට පත් වෙනවා. නමුත් වේකනස්සවැනි සූත්‍ර ආරම්භ බලපුවම බුදුරජාණන් වහන්සේ දීපු උත්තරයක් තියෙනවා බමුණෙක් අහපු ප්‍රශ්නයකට. ඔබ වහන්සේ ඔය කියන බණ අහලා අනුගමනය කරලා කාම භවයේ උපදින්න තියෙන හේතු අයින් කරගෙන අනාගාමී වුණා වූ අය ඔය මහාමුදුරුව අතර, ස්වාමින් වහන්සේලා අතර කී දෙනෙක් ඉන්නවද? භික්ෂුණීන් අතර කී දෙනෙක් ඉන්නවද? උපාසක පිරිස අතර කී දෙනෙක් ඉන්නවද? උපාසිකා පිරිස අතර කී දෙනෙක් ඉන්නවද? තව ප්‍රශ්න හතරක් තියෙනවා. ඉන්දියානු සමාජයට අදාළයි, අපට අදාළ නැහැ. ඉන්දියානු සමාජය නෙලා තියෙනවානේ විවාහ වෙන්නේ නැති පිරිමින් සහ කාන්තාව. ඒගොල්ලන්ටයි ඒ ඉන්දියානු සංස්කෘතියේ බ්‍රහ්මචාරී පිරිමි සහ කාන්තාවන් කිව්වේ. කම්සප විඳින අය ඒගොල්ලන්ට කිව්වේ කාමභෝගී සහ කාම. දැන් 8යි. දැන් අපි කල්පනා කරන්නේ භික්ෂු භික්ෂුණීන්ට විතරයි මේක තියෙන්නේ කියලා. අනිත් අයට භික්ෂුණී සාසනය මෙහෙ නැහැ කියලා හරි. එහෙම නැත්නම් අයිතියක් නැහැ, පින් කරලා අනාගතේ ලබා ගන්නilla කියලා අධිකාරියක් පටවලා තියෙනවා. අර සූත්‍රයේ කොහොමද තිබෙන්නේ? ස්ත්‍රීන් අතර පුරුෂයන් අතර කියලා ભેද කරන්නේ නැතුව අටකුලකයේම තුලම එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව දහස් ගණනක්. ඒ කියන්නේ කර්මක්ෂය කරන කර්මයේ කරන අය හිටියේ භික්ෂුන් වහන්සේලා පමණක් තුල පමණක් නෙවෙයි, භික්ෂුණීන් වහන්සේලා තුල පමණක් නෙවෙයි, සිව්වනක් පිරිස තුල පමණක් නෙවෙයි, පිරිස 8 තුලම ඉඳලා තියෙනවා. ඒ නිසා නිකම්ම අහෝසි වෙන කල් ඉන්නේ නැතුව තමන් අතින් සිදුවන ඒවලට අනාගත විපාක දෙනි වලකින්ට අහෝසි කරගන්නේ කොහොමද කියලා ජීවිතේ ඉගෙන ගන්න. මම නම් හිතන්නේ විදර්ශනා වැඩිම කියලා කියන්නේම කර්මක්ෂය කරන නැත්නම් අහෝසි කර්ම අහෝසි කරන එකයි. රැස් කරගත්ත වගේම මේවට ඉවර කරන්න පුළුවන්. අනේ පෘථග්ජන බාට මේ රැස් කරගත්තොත් ඉවර නොකළොත් තමයි භවය තියෙන්නේ. විපාක භවයක් තියෙන්නේ තිබෙන්නේ රැස් කරලා ඉවර නොකළොත්. දැන් භව ගමන නිමා වෙනවා කියලා කියන්නේ නිමා වුණ හින්දා අහෝසි වෙනවා නෙවෙයි, අහෝසි වීමෙන් නිමා වෙනවා. අන්න උතන තමයි මම ওই අවුරුදු 400ක් තුළ මේ ඉගැන්වීමේ පොත්වලට ගැනීමේ මේ කර්ම ditta ධම්ම වේදනීය වශයෙන් විග්‍රහ කිරීමෙත් මේ ආත්ම ගණනක් තිස්සේ සිංහලෙන් හදලපු එකේ කිසි වැඩක් නැහැ. ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. නමුත් අපට ජීවිතේ උදා වෙන්නේ එකක් වශයෙන් බැලූ බැල්මට
ආපසු දවස බැලු බැලමට මාස වශයෙන් අවුරුදු වශයෙන්. නමුත් ඊට එහාට ගියම ජීවිතේ උදා වෙන්නේ මේ මොහොත වශයෙන් හැම මොහොතම. මේ මොහොත කියන එකට කල්පා ගණන් අරාරම් කරන්න දෙයක් නැහැ. මේ මොහොතේ කරන්න තියෙන්නේ. පව් හරි පින් හරි ධාන වඩන එක හරි භාවනා කරන එක හරි මොනවා හරි විදර්ශනා කරන හැරි මේ මොහොතේ කරන්න තියෙන්නේ. මේ මොහොතට ගොඩක් කල් දෙන්නේ නැහැ. අන්න මේක තේරුම් ගත්තම දැන් එහෙමනම් අපි කල්පනා කරන්න වෙනවා. යම් කිසි කෙනෙක් යම් කිසි චේතනාවක යම් දෙයක් කළාම චිත්තාභ්‍යන්තරයට හේතු එකතු වෙනවට තමයි කියන්නේ පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුම පව් උපාදාන වෙනවා. අන්න උපාදාන වුණොත් නැවත උපදිනවා. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේනේ. ජාති මරණ කෙනක් දෙන්නේ උපාදාන වුණොත්. පින් සිද්ධ වෙනවා කියන්නේ පින උපාදාන වෙනවා. එහෙනම් මෙලෝ වශයෙන් ප්‍රවෘත්ති විපාක පරලෝ වශයෙන් අන්න තවදුරටත් විපාක. හැබැයි ආයු වර්ණ සැප බල ලෞකික. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ ධාන උපාදාන වෙනවා. එහෙනම් විපාකය රූපී අරූපී බඹතල. දැන් තමන් උපාදානය කරගෙන සසරක් හදාගන්න එක නේද මේ කරන්නේ? සසරක් තිබෙනවද? තමන් කරගත්ත පැත්තට සසර හැරෙනවද? මේක තේරුම් ගන්න අවශ්‍යයි. තමන් උපාදානය කරගත්ත පැත්තට සෝකායස වේදෝ පරම්මරණ තුළින් සසර හැරෙනවා. දැන් කර්ම විපාක දෙන කෙනෙක් ඉන්නවද එතකොට? නෑ, තමන් රැස් කරොත් විපාක හම්බ වෙනවා. දැන් තේරුම් ගන්න ඕන. මේ පව්පින් දෙකට බෙදලා මේ දෙකෙන් පව්පින් හොඳයි පව් නරකයි කියන තැනට සීමා වුණාම ඉතුරු කර්ම සමාජය අක්‍රිය වෙනවා. නමුත් මිනිසා සඳහා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව කර්ම අහෝසි කරන ආකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව තව කී දෙනාද මේ සමාජයේ දන්නේ? එය එන්නේ නැහැ පාසල් පොතේ එන්නේ නැහැ, දහම් පාසල් පොතේ එන්නේ නැහැ, ධර්ම දේශනාවලට එනවා අඩුයි. අන්න මම ඔබට ගත්තේ අංකුත්තර නිකායේ සතක නිපාතේ කර්ම සූත්‍රවල පවතිනා වූ මේ වචනේ. තව කර්මයක් තියෙනවා. අතිබික්කවේ කම්මං. ඒක පව් වලට ආйти නැහැ, පින් වලට ආйти නැහැ. ඒ නිසා ඒකට පව් විපාකයකුත් නැහැ, පින් විපාකයකුත් නැහැ. ඒකට කියනවා කම්මක්ඛයා සංවත්තති. අර කර්ම ඔක්කොම සේකිරීම පිණිස පවතින කර්මය. ඔක්කොම කිව්වහම පාප කර්ම හෝ පුණ්‍ය කර්ම හෝ ධාන කර්ම ඕන එකක්. දැන් නිකම්ම අහෝසි වෙන කලින් නැතුව අහෝසි කරගන්න නේද තියෙන්නේ? අපි මේවා කරගත්තේ බණ තේරෙන්න ඉස්සලා පෘථග්ජන කාලේ නැත්තම් පාප මිත්‍ර සේවන නිසා. බුදුරජාණන් වහන්සේ මේ සසර ගමනින් ගැලවෙන්න ඕන නම් කර්ම රැස් කරන්න කියලා දේශනා කරන්නේ, කර්මක් ඡය කරන්න කියලා දේශනා කළා. ඔබ නම් කලේ ඔබම කරන්න ඕන. ඒ නිසා විදර්ශනා වැඩිම කියලා කියන එකේ තේරුම කර්මක් ඡය කිරීමේ කර්මය කිරීමයි. මතක තියාගන්න. ඒ වගේම අනාගතයක් විපාක දෙන්න සසරක් නැති ආකාරයට කර්ම අහෝසි කිරීම, ගෙවා අහෝසි කිරීම. ඒ සම්මා වායාම එහෙම නැතිද? උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම. නූපන්න කුසල් නූපදීමට ගන්නා වෑයම. ඉතින් ඒසය කරනව නෙවෙයිද? ඒ නිසා බුද්ධෝත්පාදයක මිනිසෙක් උපදින්නේ සසර හදන්න නෙවෙයි. සසර හදන්න ඕනෑම ආගමක ඕනෑම රටක ඕනෑම ජාතියක ඉපදිලා හදන්න පුළුවනි. පවෙනුත් හදන්න පුළුවනි, පිනෙනුත් හදන්න පුළුවනි, ධානෙනුත් හදන්න පුළුවනි. බුදුවරු හමු වුණාම බුදුවරු සසර හදන එක වෙනුවට භව ගාමිත්‍ය වෙනුවට භව නිරෝධගාමිත්‍ය දේශනා කරනවා. තථාගතෝ භව නිරෝධාය. ඒ තථාගතයන් වහන්සේ භව නිරෝධයේ පිණිස භව නිරෝධයේ පිණිස කර්ම රැස් කරන්න කියලා දේශනා කරනවා තියෙනවා කියලා කොහේ හරි තියෙනවද? අපි හිතන්නේ එහෙම තමයි. අනාගතේ නිවන් දකින්න අද කර්ම රැස් කරන්න ඕන.
ඒ නිසා මාට මේ පෙන්වන්න ඕනකමක් තිබෙන්නේ මොකද්ද මේකේ? අපට ධර්මයේහි අර්ථ නිරූපණය වැරදිලා. සියවස් ගණනාවක් තිස්සේ. ඔක ඔබේ ළමා කාලයේ මතක් කරගන්න ඔබට උගන්වපු අය සම්බන්ධයෙන්. කියුනේ නැද්ද? ගිව ඉඳන් නිවන් දකින්න බෑ. මහාන වෙන්න ඕනේ. ඕගොල්ලන්ට පුරන තියෙන විමානවත්තු පේතවත්තු කියවලා පව් විපාක දැනගෙන පින්කම් කරලා ජීවිතය සැප ලබන එක කියලා. මේ තේමාවේ 100%ක් හිටියේ නැද්ද වසර 50කට 60කට පෙර? දැන් එතකොට අහෝසි කර්ම දිගන්නේ කර්ම රැස් කරන එකද? භව නිරෝධ ගාමිත්‍ය දිගන්නේ භව ගාමිත්‍යද? තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන්නේ භව නිරෝධය පිණිස කෝ අපට භව නිරෝධය නැති වුණා නේද? බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබාත් සදහම් හම නොවීමෙන් සසරේ අතරමං වී අබුද්ධෝත්පාදයක යන්න තියෙන භව ගමනම යන්න අපට සිද්ධ වුණේ මොන සාපයකින්ද? පින්පව් විපාක විශ්වාස නොකරන උගතුන්යයි බුද්ධිමතුන්යයි බෞද්ධන්යයි කීවට අහුණතර හොරකම් කරන බොරු කියන ගසා කරන වංචා කරන පාපතර සමාජයක් හැදුනේ කර්ම විපාක විශ්වාස නැති නිසා නේද? නැත්නම් තමන්ට මේවාට විපාක විඳින්න සිද්ධ වෙනවා ශේකලේ නැත්නම් කියලා. එයන් පෘථග්ජනයා කර්මයේ වහලෙක්. නීතියෙන් වහලා හරි තව චණ්ඩිකමකින් වහලා හරි ගැලවෙන්න පුරුවන් කියලා හිතනවද? නැහැ. ඒ විපාකේ ඒකෙමයි තියෙන්නේ. ඒකට කාටවත් ස්වයංක්‍රීය විපාක දෙන්න නිසා ඒක පාලනය කරන්න බෑ. ඒක යම් යම් බලපෑම් නිසා වෙනස් වෙන්න යටපත් වෙන්න පුළුවන්. නමුත් ඉවර කරන්න බෑ. මම මගේ උදාහරණ තියෙනවානේ. පුංචි දරුවෙක් බෝලයක් කරන බිත්තියට දමා ගසනවා. දමා ගැසීමේ වේගය අනුව බිත්තිය වැදිලා ආපහු තමන් වෙත ආපහු වෙනවනේ. බිත්තිය ඇලෙන්නේ නැහැ. අනේ තමන් වෙත ආපසු වෙන බෝලේ වගේ විපාකයක් තමන් වෙත එන එකනේ සසර කියලා කියන්නේ. සත්වයා කියන්නේ කර්ම විපාකමනේ අන්තිමට බලපුවාම. එතකොට සත්වයා කියන්නේ කර්ම විපාක නම් අපායේ උපදින්න තියෙන කර්ම ශේකලොත් අපාය අහෝසි වෙන්නේ නැද්ද? මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න තියෙන කර්ම ටික අහෝසි කළොත් අහෝසි වෙන්නේ නැද්ද ඒක? බඹලෝ යන අහෝසි කරන්න දෙයක් නැහැ. රැස් කලේ නැත්තම් බඹලෝ අහෝසි වෙන්නේ නැද්ද? අන්න එහෙම නිකම්ම කම්මැලිකමට අහෝසි වෙනකල් බලන් ඉන්නේ නැතුව සියල්ල අහෝසි කරගත හැකිය. නමුත් මම දකිනවා අහෝසි කරගන්න පුළුවන් තරම් මුලින්ම පටන් ගත්ත තරමට අහෝසි කරන්න තියෙන සංඛ්‍යාව අඩුයි. අගට යන තරමට අහෝසි කරන්න තියෙන කාරණා වැඩි. ඒ සංකෝ විසාකේ සතම්පියානි සතන්තේ සන්දුක්ඛානි පැහැදිලි කරනවා. මේ ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක් තියෙනවා. අන පෘථග්ජන පුද්ගලයා ටිකෙන් ටික මහලු භාවයටපත් වෙනවා කියලා කියන්නේ මේ ඇලෙන කරුණු සංඛ්‍යාව විල කරමින් හදන්න තියෙන ගාන වැඩි දියුණු කරගන්නවා. වැඩෙන දරුවෙක් වයසට සාපේක්ෂව උස යනවා වගේ මේ කර්ම රැස් කිරීම තුළ එන්න එන්න දුක් වැඩි වෙනවා. වැඩිත් වෙනවා විතරක් නෙමෙයි ආපහු මිදෙන්න බෑ තේරුනේ නැත්නම්. කර්ම රැස් කරලා විපාක වාර හදාගන්න බණ තේරෙන්න ඕන නැහැ. නමුත් නිදහස් වෙන්න නම් බණ තේරිලා කර්ම රැස් කිරීම කියන මොහොත කර්ම ශය කරන මොහොත බවට පත් කරගන්නට බණ තේරෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සාධක කීපයක් තියෙනවා. ඒ සාධක අතර ඒ පිළිබඳව භවගාමිත්වයේ භව නිරෝධාත්මයේ තේරුම් ගත්ත පුද්ගලයින්ගේ අතර හේවත් සත්පුරුෂ සංසේවය කර්ම රැස්වීමෙන් භව ගමන හැදෙන සහ කර්මශය කරන ආකාරය කියා දෙන්නා වූ සද්ධර්ම දේශනේ ශාස්ත්‍රමණය කර්ම රැස් වෙන මොහොත කර්මශය කිරීම සඳහා අවධානය යොමු කිරීම යෝනිසෝ මනසිකාරය නැවත නැවතත් ඉවර වෙන තුරුම සෝවාන් සිර රහත් දක්වා ධම්මාන ධම්ම ප්‍රතිපදාව සෝවාන් සිර රහත් දක්වා තමයි ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් තියෙන්නේ. පෘථග්ජනෙන් ඇති ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් නැවුණ තියෙන්නේ කම්මානුකම්ම ප්‍රතිපදා. මෙන්න මේ වැසුණු කොටස විවර කරගත්තොත්
ඉහළ ඉඳන් පහළට පැවිද්දේ සිට ගිහි ජීවිතයට මිනිසා ස්වකීයත්වය තුළ අවංක භාවයට පත් වෙන්න කල්පනා කරන්නේ නැද්ද? හොර කරලා බොරු කරලා වංචා කරලා කපටිකම් කරලා රට කාලා ජාතිය කාලා ආගම කාලා ගැලවෙන්න බැරි බව. ඒවයි විපාකේ Tamanට වෙනවා හෘද සාක්ෂියට අනුවගත් කල. එහෙමයි ඒකයි ආයේ. හෘද සාක්ෂි හදවතට අනුව Tamanට කොතරම් මේ සම්බන්ධයෙන් පශ්චාත්තාපයට දුකටපත් වෙන්න සිදු වෙනවද කියලා ඒවා රහසිගතව කරපු අය දැනගන්න. නමුත් හංගන්න දෙයක් නැත්නම් සැහැල්ලු නැද්ද ජීවිතේ? සාමාන්‍යයෙන් අපි පාරේ යනවා පොලිස් නිලධාරීන් හම්බ වෙනවා. අපිට බයක් හිතෙන්නේ එහෙම නැහැ. වාහනේ නැවැත්තුවත් මොනවද කරන්න ඕන කියලා hina වෙලා අහනවා ඇරුණාම මොකද අපි ඒකේ කුඩු හරි ගංජා හරි ගෙනියන්නෙත් නැහැ මොකක් කරලත් නැහැ. නමුත් හොරකමක් කරලා ඇඳුම් මාරු කරගෙන හරි එහෙම නැත්නම් මොනවා හරි හංගගෙන යන ගියත් එහෙම දකින්නකොට පපුව ගැහෙන්නේ නැද්ද? අහුවෙයිද කියලා. අන්න ඒ වගේ මේ හෘද සාක්ෂියට බොරු කරන්න බැරි බව දුකක් නෙමෙයිද? මේක තේරෙනවා නම් මේ රට හදන්න තියෙන හොඳම ක්‍රමයක් ඔය. සමස්ත සමාජයේම තෝරුමෝරු පවණක් නෙමෙයි හාල් මැස්සොත් හොර බොරු කරන්නේ නැති තක්කඩි වෙන්නේ නැති අවංක බවට පත් වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් මට මතක් වෙන කතාවක් තියෙනවා. මේක මම බයිබලයේ කියවලා ගත් එකක්. ඒක තියෙනවානේ පව්කාරයින්ට ගල් ගැසීම කියලා කතාවක්. ඒකේනේ අර වැරදිකාරයා බවට පත් කරලා ගල් ගසා මරන්න දැන් අරන් යන්නේ. දැන් ඔක්කොමත් ගල් ටිකක් අරන් යන්නේ ගහලා මරන්න. කතාව සිද්ධිය කියන්නේ මට සිද්ධිය විතරයි පැහැදිලි කරන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 1980 විතර කියවපු අය කියන්නේ දැන් නෙමෙයි. දැන් එතෙන්ටනේ යෝසෙස් වහන්සේ පැමිණෙන්නේ. උන්වහන්සේ පිළිගන්නවා ගල් ගසා මරණ එක සාධාරණයි. හැබැයි පළවෙනි ගල ගහන්න ඕන පව් කරපු නැති කෙනෙක්. ගල් ගහන්න කවුරුත් ඉතුරුනේ නැහැ කියනවා නේද? එතම මේ වර්තමානයේත් අනුන්ට ඇඟිල්ල දික් කරන අය Taman නෙළුම් මලෙන් උපන් සුද්ධවන්තයද කියලා හොයලා බලන්න. මද්ද්‍රව්‍ය කාරාංශය තුළ මොනවද පහුගිය කාලේ ලියුනේ? සතුසෙන් සුදුලුණු අරගෙන අපට විකුණන්න ගිය අය තුළ හොරු හැමතැනම ඉන්නවා කියන එක නේද? 80 ගානට සතුසෙන් හොරු පන්නලා 100 ගානට විකුණලා අපට 400 ගානට විකුණන්න. එහෙම අසුද්ධවන්තයෝ ඉඳලා බෑ පහළ තැන්වලත්. සමස්තයම මේ බොරුව වංචාව කපටිකම කරන්නේ නැති අය බවට පත් වුණොත් තමයි මේ දේශය සුන්දර දේශයක් බවට පත් කළ හැක්කේ. තේරුම් ගන්න. මේ මා පැහැදිලි කරන කාරණාව නිසා ඔය නීතියෙන් මොනවෙන් හරි ගැලවෙයි. නමුත් හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. ඒ වගේම අපාය ගිහින් හරි දිව්‍ය ලෝකයෙන් හරි බ්‍රහ්ම ලෝකයෙන් හරි ගැලවෙන්න තැනකුත් නැහැ. අපාය කියන්නේ කර්ම පාප කර්ම විපාකේ. ඉවර වෙලා එන්න වෙයි කොහාට හරි. දෙවියන් කියන්නේ පුණ්‍ය කර්ම විපාකේ. ගෙවලා එන්න වෙයි. බ්‍රහ්මයන් කියන්නේ ධාන කර්ම විපාකේ. ගෙවලා එන්න වෙයි. අහෝසි නෑනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපාය අහෝසි කර්ම කරන තැනක් නෙවෙයි. දෙවියන් අතර කර්ම අහෝසි කර්ම කරන තැනක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකයේ අහෝසි කර්ම කරන තැනක් නෙමෙයි. ඒවා විපාක විඳින තැන. අන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහසලා මිනිසුන් සඳහා සතිපට්ඨානෙ සිහිය කියලා තැනක් හදලා දුන්නේ කර්ම අහෝසි කරන්න. නිසා ඔය ගිරවාගේ පාඩම් කරනකොට ගිය හැටියට හරියන්නේ නැහැ. නොගැඹුරු දේවල් කෙරෙහි ළමයින්ට උගන්වන කාරණා කියා ඉන්නවා. කර්මයක් සම්පූර්ණ හැටි නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කර්ම අක්ෂය කරන හැටි. පාප කර්මයක් සම්පූර්ණ හැටි ගණන් කරලා හදලා ආය කරන්න ඕනේ. බුදුන් වහන්සේ වදාළා දෙන සබ්බපාවස්සා කරණම් කියලානේ. සිල්පව නොකළ යුතුයි කියලානේ. අන්නේ නිසා දැන් ඔබට තේරෙනවද සසරේ තමන් කර්ම රැස් කළොත් උපාදානය කරගත්තොත් විපාක ස්වයංක්‍රීය ක්‍රියාවලිය විපාකෙන් ගැලවෙන්න බෑ කියලා. එහෙනම් කර්ම විපාකම දුක් නේද? දැන් එහෙමනම් ලබාගත් ජීවිතය තුළ
කරගත්ත ටික උපන්න කුසල් දුරු කරන්නේ කොහොමද? නූපන්න කුසල් නූපදවන්නේ කොහොමද කියලා නේද ඉගෙන ගන්න ඕන. උපන්න කුසල් දුරු වී යන්නත් ඕනේ. ඒකට එන කර්ම ඒක දුරු වෙනවා කියන්නේ කර්ම ඡය වෙනවා. නූපන්න කුසල් නූපදිනවා කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. මේක තමයි බුදුවරු ලෝකෙට හොයාගත්තා වූ නූපන් මග ඉපදවීම. මුල් ධර්ම දේශනාත්ම අපට පෙන්න ඇතිනේ මේ වචනේ. ඒකේ පැතිනෙම වෙනම පෙන්වන්නේ. එනිසා මාතෘත්වයේ කටයුතු කරන්න යන්න, පීතෘත්වයේ කටයුතු කරන්න යන්න, ගුරුවෘත්වයේ කටයුතු කරන්න යන්න, රජයේ රැකියාවේ කටයුතු කරන්න යන්න. මේවට මොකක්වත් අහනමක් නැහැ. උපන් මිනිසා ජීවත් වීම සඳහා නිවාස ඇඳුම් පැළඳුම් ආහාර මේ සියල්ල උපයාස අපයා ගත යුතුයි. ඊට අමතරව මේවා තුළින් දුෂ්චරිතයට ගොත් මෙලොව වශයෙන් සෝ පරලොව වශයෙන් සසරක් හදාගෙන ඒවට විපාක විඳින්න සිදු වෙනවා. ගලව ගන්න කෙනෙක් නැහැ හැගෙහින්. සසරින් ගැලවෙන්නට තිබෙන්නේ බුද්ධෝත්පාදයක සදහම් හමු වූ මිනිසාට පමණක් බව. එය ෂණ සම්පත්තිය බව. මිනිසා උපමනින් බැරි බව ඔහුට සදහම් හමු වීම තුළ වැටහීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඒ කළ යුතු බව. අංගුලිමාල වැනි මිනිමරුවන්ටත් මේ පාර හම්බ වුණාම අනාගත විපාකයෙන් ගැලවෙන්න පුළුවන් වුණ බව. මිනිමරුම් කළ හොරකම් කළා වූ හුරු 500ටත් බුදුන් වහන්සේ වෙත පැමිණ අහෝසි කර්ම ඉගෙනගෙන අහෝසි කර ගැනීමෙන් ඒවට විපාක වාරයෙන් දහස් වෙන්න බව. මේ තමයි බුදු සමයේ පෙන්වන පව් සමා කිරීම නෙවෙයි ඒකට පෙන්වන්නේ. අනාගත විපාකයෙන් ගැලවීම. එනිසා ඔබ ඉගෙන ගන්න ඕන කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා නෙවෙයි. විපාක දෙන්නේ කොහොමද කියලා නෙවෙයි කියන ගත්තත් තත් සිද්ධ වෙනවා. බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා හතර ඇවිදින්න හදාගත්තා වූ කර්ම ටික නැවත නැවතත් උපදින්න ඇරලා අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර ෂේ කරන්නේ කොහොමද? එතකොට ඔබට කර්ම රැස් කරන මධ්‍යස්ථානයේ වෙනුවට ඔබේ සිත කර්ම අහෝසි කරන මධ්‍යස්ථානයේ බවට පත් කර හැකියි. දැන් ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් ගැසට් ගහනවා, ගැසට් අවලංගු කරනවා. ඔප්පු ලියනවා, ඔප්පු අවලංගු කරනවා. ලියපුවම අවලංගුයි, අවලංගු කරපුවම අවලංගුයිනේ. ඒ නිසා ජීවිතය තුළම දුක් අවලංගු කරන්න පාරක් නෙමෙයි තියෙන්නේ. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කිරීම කියන්නේ දුක් අවලංගු කරන හැටි. ඒ සඳහා ඔබට ඔබ පිළිබඳව සියුම් දර්ශනයක් තියෙන්න ඕන. ඔබ මව්කුසින් බිහි වී ජීවිතාවසාන දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් කියන හැඟීම තුල ඉන්න එපා. ස්ථිර පුද්ගලයෙක් කියලා. ඒක ආත්මයක් මේ මමය කියලා හිතන්න එපා. එය කය පාලනය කරන සිතක් කියලා හිතන්න. ඒ සිත ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට මාරු වෙමින් යන ගමනක් තියෙන්නේ කියලා හිතන්න. මේ කය වචන සේරම පාලනය කරන්න සිත විසින් බව තේරුම් ගන්න. ඒ සිතට බුදුරජාණන් වහන්සේ අවුරුදු 100ක් ආයුෂ දෙන්නේ නැහැ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම වෙනත් එක ධර්මයක් දකින්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම් යං ඒවං ලහු පරිවත්තං යත ඉදං. එම නිසා දිට්ඨ ධම්ම වේදනී හරි උපජ්ජ වේදනී හරි අපරාපාරි වේදනී වශයෙන් හරි කර්ම රැස් කරොත් හම්බ වෙන විපාක කියලා තේරුම් අරගෙන අහෝසි කර්ම කියන්නේ කර්මක් ක්ෂය කිරීම. ඒක තමයි බුදුහාමුදුරු ලෝකෙට එලි කරපු කාරණාව. මේ මොහොත අනාගත සසරක් හදන විදිහට වෙනුවට මේ මොහොතෙන් සසර නිමා කරන එක. අන්නර අනාගත සසරක් හදන්න සිහියක් ඕන නැහැ. ඕනෑ මෝඩයෙකුට ඕනෑ පවක්, ඕනෑ පිනක්, ඕන දෙයක් කරලා කරන්න පුළුවන්. නමුත් සසරක් නිමා කරන්න එහෙම බෑ. හොඳ සිහියක් ඕන. ඒ නිසා ඒකේ තියෙනවානේ කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම තුනම තස්ස පහනාය කියලා. ඒකේ මේ අපාය උපදින්න තියෙන හේතුයි, දිව්‍ය ලෝක උපදින්න තියෙන හේතුයි, බඹලෝ යන තියෙන හේතුයි ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඉතින් ඒක නෙමෙයි අහෝසි කියන්නේ නිකන් අහෝසි වෙනවද? විරේණ දුක්ඛං අච්චේති කියලා තියන්නේ අය. වීරයෙන් Taman මිදෙන්න ඕනේ කියලා.
අන්න බුදුවරුන්ගේ ලෝ පහළවීම, බුදුන් හමුවීම, සද්ධර්මය හමුවීම මිනිසාට පෙන්වන පාර. දැන් ඔහුට මේ මොහොත වෙනත් ආකාරයකින් කටයුතු කරමින් අනාගත ඵලයක් උපදින්න හේතු තියෙන එක වෙනුවට මේ මොහොත නිමා කරගන්නට තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා තුළ මඟක් පෙන්වලා තිබෙනවා. කොහොමද මේ අනාගතය හැදෙන්නේ? අනාගතය හැදෙන්නේ සංයෝජනය වීමෙන්. සංයෝජනය කියන්නේ සසරට බැඳෙනවා. බැඳෙන්නේ මොකක් කරන්න ගියොත්ද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ මොහොතට ආපු අරමුණ මමත්වෙන් ගත්තොත් සංයෝජනනවා කියන එක තමයි මේ බද්දෝ මාරස්ස කියන්නේ. ඒ කියන්නේ කර්ම පව් සිද්ධ වෙනවා, අපින් සිද්ධ වෙනවා, සංයෝජන වෙනවා කියන එකේ තේරුම. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළන සංයෝජන වෙන්නද දේශනා කළේ සංයෝජන කඩන්නද? සංයෝජනය වෙන මොහොත සංයෝජන බිඳින මොහොත බවට පත් කරන්නයි සතිය ඕන. දැන් සක්කාය දිට්ඨි කියලා කියනවා. සක්කාය කියන්නේ ඇහැට එන අරමුණ රූප වේදනා සංඥා සංකාර පහට බෙදෙනවට මමත්වයෙන් ගන්න සංයෝජන වෙනවට දිට්ඨි කියනවා. ඒත් සංසාරයට බැඳුනානේ. ඒක කර්ම රැස් වුණානේ. සංසාරයට බැඳෙන කර්ම කරලා සංසාරයේ සංයෝජන කඩන්න පුළුවන් නේද? අපි හිතන් ඉන්නේ එහෙමයි. සංයෝජනට බැඳෙන කාරණා කරපුවාම සංයෝජන කැඩෙයි කියලා. නෑ. සංයෝජනට බැඳෙන කාරණා නොකිරීමෙන් සංයෝජන කැඩෙන්නේ. අමඤ්ඤමානෝ මමකට නොගන්නේ නම් මුත්තෝ පාපිමතෝ. ඒ නිසා ඔබ ඉගෙන ගන්න කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ නැහැ. කොහොමත් රැස් වෙනවා. කර්ම අහෝසි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එපමණයි බුදුදහම මම දකින්නේ. බුදුවර ලෝකෙට පහළලාලි කරන්න ආව විශේෂ දෙය. ඒ සඳහා ඔබට අනාගතයේ අවස්ථාවක් දෙන්නේ නැහැ. අතීතේ උදා වෙන්නෙත් නැහැ. ඔබට හැම වෙලාවෙම වර්තමාන මොහොත තමයි නැකත වශයෙන් යොදලා දෙන්නේ. ඒ නැකත පාවිච්චි කරන්න ඔබට සිහියක් තියෙන්න වෙනවා. බණ තේරුම් අරගන්න පෙර කරගත්ත මෝඩකම් ටික චිත්තාභ්‍යන්තරයේ තිබී එළියට එන්නේ ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, නැත්නම් සිතින්ද කියලා එන දොර පිළිබඳව විමසිල්මත් වෙන්න වෙනවා. එන විදිහට නම් තුනක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මෙන්න මේ තුන බාහිර කාරණා නිසා ඔබේ හිතට කොයින්ද උපදින්නේ? ඒගොල්ලොත් එක්කයි මේ අහෝසිය තියෙන්නේ. පරණ පාරේ නම් ඔකට එකතු වෙලාම සතර හදමින් අදිවාසීති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභාවං ගමේති කරමින් සතරම හදන්න පුරුදු වෙලා හිටියා. දැන් ඉවර කරන්න නම් පහන කියන්නේ ඉවර කරනවා. අර පහන කියන එකේ තේරුම අහෝසි කරනවා කියන එක. ප්‍රහාණ කරන්න නම් මොකද කියන්න තියෙන්නේ? නාදිවාසේදී ආවට පිළිගන්න එපා. පජහති බැහැර කරන්න. විශේෂයෙන් හෙවත් සස්සි සතියෙන් යුක්තව අනිදුක්ඛානාත් වශයෙන් බැලීමෙන් ඉවර කරන්න. විනෝදේති අවසන් කරන්න බ්‍යන්තික අර අවසන් කරන්න කියන බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඉස්සරහට තියලා අවසන් කරන්නේ පෙන්නන්නේ යලිත් හට ගන්න නැති ලෙස අවසන් කරන්න. යලිත් හට ගන්න නැති ලෙස අවසන් කිරීම අහෝසි කිරීමක් නෙවෙයිද? එනිසා අපට කර්ම පිළිබඳ පාඩමේදී සක්‍රීය අර්ථයක් දෙන්න වෙනවා. මිනිසා ඉපදලා ඉන්නේ කර්ම රැස් කරන්න නෙවෙයි, කර්ම අහෝසි කරන්න. සත්වයා ඉපදලා ඉන්නේ කර්ම විපාක ගෙවන්න. දෙවියන් ඉපදලා ඉන්නේ පුණ්‍ය විපාක ගෙවන්න. බ්‍රහ්මයන් ඉපදලා ඉන්නේ ධාන කර්ම විපාක ගෙවන්න. අහෝසි කරන්න කාටවත් බෑ. මිනිසා ඉපදලා ඉන්නේ බුද්ධෝත්පාදයක බෞද්ධ පවුල් වල බුදුබණ අහන්න කනක් හදාගෙන සසර ඇවිදින කර්ම අහෝසි කරන්න. තමන් හදාගත්ත කර්ම තමන්ට අහෝසි කරන්න පුළුවනි. කොහොමද? අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හරහා අරහං අනාගතයක් නොහදා. අතීතයෙන් ආවට කමක් නැහැ. වර්තමානයේ හඳුනාගත්තට කමක් නැහැ. අනාගතයක් නොහදා ඉවර කරන්න වෙනවා. අනාගතයක් හදලා ඉවත කරන්න එකේට කියනවා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බැලීම කියලා. වචනෙන් කවදාවත් කිව්වේ නැති වුණාට ඒ එන අරමුණ සමග ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් එකතු වීම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම හේවත් මගේ මම මගේ ආත්ම කොට ගැනීමයි. එනම් සීල සූත්‍රයේ සඳහන් වෙනා වූ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කර්ම අහෝසි කරන මාර්ගයයි. සෝවාන් සිර රහත් දක්වාම සිදු වෙන්නේ කර්ම අහෝසි වෙන එක.
මෙහෙම ලේසි කරලා ගන්න මේක. චෛත්‍ය අතරම විශාල ලොකු දෙයක් කියලා හිතන්නේ නැතුව 56ක් 60ක් තියෙන පොට් එක ඔක්කොම පාඩම් කරන්න ඕන දෙයක් කියලා හිතන්නේ නැතුව සිහියෙන් වර්තමාන මොහොතේ කරන්න ඕන දෙයක් වශයෙන් තේරුම් ගන්න මේ සූත්‍රවල තියෙන දේ. අතීතයේ එයි වර්තමානයේ හඳුනාගනි. අනාගතයකට නොතබා ඉවර වෙයි. අනාගතයට හේතු තැවුවේ නැත්නම් කොහොමද උපදින්නේ යලි? තේරුම් ගන්න පුළුවන් නේද? අන්න දැන් බලන්න සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් වෙන එක පෙන්වන්නේ මොකද්ද? සක්කාය දිට්ඨික සීලබ්බත පරාමාස කරනකොට එහෙනම් ඒ ටික අහෝසි, අපාය අහෝසි. යාට කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට නැවත මෙහාට එන්න තියෙන අවස්ථා අඩු වෙගෙන ගියා. තුනී වෙන විනාශ වෙනකොට මෙහාට එන්න නෑ අහෝසි. කාම ලෝකේම අහෝසි. ඊට පස්සේ තවදුරටත් අනාගාමී සරහත් අතර රූපී අරූපී ධානවල උපදින්න තියෙනවා අහෝසි කියලා හිතන්න බෑ. මේ තියෙනවා කියලා හිතන්නේ නැතුව තවදුරටත් අනාගාමී බබලව ධර්ම මාර්ගයේ ගොස් එතන ඉපදිලා ඉබේෂය වෙන්න තියෙන කාරණා ටිකත් මෙහෙදී අහෝසි කරන්න පුළුවන්. එතකොට තේරෙන්නේ සතෙක් ඉන්නවද සතා කියන්නේ කර්ම විපාක කියලාද? සතා පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම විපාක අනුව සතා මාරු වෙනවා. සතා හැදෙනවා. එහෙමයි දේරුම් ගන්න ඕන. සතෙක් පාප කර්ම පුණ්‍ය කර්මයන්ට අනුව සතෙක් හැදිලා විපාක විඳින සතෙක් හැදෙනවා. කම්මස්සකාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වෙතං සම්මදස්සනං ලස්සන ගාතාවක් ප්‍රතිපිටකේ තියෙන. තේරුම් ගත්ත දවසට කර්ම කරන්නෙක් නැහැ. මමත්ෙන් අරගෙන කර්ම කරන නිසා විපාක තියෙන්නේ. එහෙනම් කර්ම ෂය කරපුවම විපාක විඳින්නෙකුත් නැහැ. කර්ම මමත්ෙන් ගැනීමේදී තමයි කර්ම කිරීම සිදු වෙන්නේ, කරන්නෙක් නෙමෙයි. ඒ නිසා විපාක තියෙන්නේ නම් කරන්නේ නැත්නම් විපාක විඳීමකුත් නැහැ. දැන් ඇහැට කනට නාසයට පහළ වෙනකොට ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහ පහළ වෙනවා. අතීතෙන් එනවා, වර්තමානයේ හඳුනනවා, අනාගතයට නොතබා අවසන් වෙනවා. උපාදාන නොවි. දැන් සුද්ධ වූ ස්කන්ධ නෙමෙයිද? දැන් බුදුන් රහතුන් ගත කරන්නේ අහෝසි කර්ම කළ ජීවිතයක් නේද? තව තියෙනවා නම් තිබෙන්නේ මොකක් හරි ප්‍රවෘත්ති විපාකයක් විතරයි. ඒකත් ගණන් ගන්නෙ නෑ, විඳවන්නේ නෑ ආවට. ඒ කියන්නේ බාහිර ලෝකයෙන් බලපෑමක් මත ආවට තමන් එකේ දුකටපත් වෙන්නේ නෑ. දැන් මෙවඳු තත්ත්වයටපත් වුණාම මේ මනසේ තියෙන නිදහස අටලෝ දහම හමුවේදී කොතරම් සංසුන්ද කියලා හිතනවද? ලෝකේ අටලෝ දහම තියෙනවා, අනිත්‍ය අනුරා දුන්නා වැළපෙනවා, බය වෙනවා, දුවනවා තමන්. ඒ කිසිවක් නෑ. ඒවෙන් තමන්ට තර්ජනයක් ගර්ජනයක් නැත්නම්ට තමන් මනස වෙනස් කරගත්තාම දැන් මිදිලා නේද ඉන්නේ? දුකින් මිදිලා නේද ඉන්නේ? අන්න එහෙම ලබාගත් ජීවිතය තුළ ලෝක තර්ජනයන්ගෙන් තොරව ඉන්නවට නේද නිවිලා ඉන්නවා කියලා කියන්නේ. ඒ සිනහව අතුරුදහන් කරන්න කාටවත් බැරි වෙයි නේද? ඔබේ සිනහව අතුරුදහන් වෙනවා. ඔබේ දුක අතුරුදහන් වෙනවා. ඔබ මාරු වෙනවා මේවට. නමුත් අරක සිනහව අතුරුදහන් වෙන්නේ නැහැ, දුක එන්නේත් නැහැ. ඒ කුමක් නිසාද? මේ සියල්ල බාහිර කාරණා ප්‍රත්‍ය විතරයි, ඇතුළත කාරණාවක් තමයි ළඟ තියෙන්නේ. ඒ ඇතුළත කාරණාව ඉවර කරනවට තමයි අහෝසි කරනවා කියන්නේ. කර්මක්ෂය කිරීම, අනාගත විපාක දෙන්න තියෙන කාරණා අහෝසි කරනවට කියන නම. ඒ නිසා මේ දේශනාවෙන් මම පැහැදිලි කරන්න කල්පනා කළේ ඔය ඉස්කෝලපතෙන් පාවිච්චි කරන කර්මය කියලා හිතා ගන්න නැතුව, කර්මය කියන්නේ පව් වලට කියලා විතරක් හිතා ගන්න නැතුව, එහෙම නැත්නම් කර්මය කියන්නේ පව්පින් දෙකේ විපාකයට කියලා හිතන්නේ නැතුව, කර්ම රැස් කරන එක තමයි සැප ලබන් තියෙන මග කියලා හිතන්නේ නැතුව, විපාක දෙන්න ආත්ම 500ක් විතර යනකල් ඉන්න ඕන කියලා අර විත ධම වේදනීය උපවජ්‍ය වේදනීය අපරාපර වේදනයකින් වැරදි අර්ථයක් ගන්නෙ නැතුව මේ ජීවිතයේ මෙතෙන් සිට ජීවිත අවසානයේ දක්වා ගැලවෙන්න බෑ. හැබැයි ඉන් එහාටත් ගැලවෙන්න බෑ කර්ම රැස් කළොත්. මේ අනාගත විපාකෙන් ගැලවෙන්න තියෙන හොඳ මේක බුද්ධෝත්පාදයේ කළ සදහම් තේරුම් අරගෙන මේ විපාක වාරයට හේතු නොතබා ෂේ කිරීම බව, ඒ මිනිසාට පමණක් කළ හැකි බව, ඒ බුද්ධ ශ්‍රාවකයට පමණක් කළ හැකි බව, ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සද්ධර්මයේ තේරුම් ගත්ත ශ්‍රාවකින්ට පමණක් කළ හැකි බව, ඒ සෝවාන් රහත් දක්වා ආයට පමණක් කළ හැකි බව. අන්න සෝවාන් ආදී මගඵල නැහැ කියලා මේ සම්බුද්ධ ශාසනයට කියන්නේ කර්මක්ෂය කරන අය නැහැ කියන එක නේද? ඒ කියන්නේ සද්ධර්මයට වෙලා කියන එක නේද?
එහෙම හිතන්න ඉගෙන ගන්න. ඒක කරන අය ඉන්නවා නම් සද්ධර්මයේ යට වෙලා නැහැ මතු වෙලා. අන්න එතකොට අර අනුප්පන්න සමග්ගස්ස නූපන් මග බුදුන් වහන්සේ උපදෝ ඉපක ආයෙත් යලිත් සක්‍රිය වෙනවා. එය වර්තමානයේ අසහනින් පිට ලෝකෙට ධර්මිෂ්ඨ සමාජයක් හදාගෙන සාමෙන් සමගින් සමාජයෙන් ජීවත් වෙන්න අවශ්‍ය මග සැකසීම සඳහා මහත් වූ පිටිවහලක් වෙන බව අපේ බලවත් විශ්වාසයයි. ඒක පොතේ තිබුණට වෙන්නේ නැහැ. එහි කොටස් කරවන බවට පත්වීමට ඔබට මෙම අනුගමනීය ප්‍රතිපදාව ජීවිතයට ගන්න වෙනවා. එසේ කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව විවර කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම පුරිස් සේවා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මාතෘකාව නිවන් මගට උපනිශ්‍රේ වන ගැඹුරට යොමු වන ධර්ම දේශනාවක්. ඔන්න අර ඔබ දන්නා වූ කර්ම විග්‍රහයට ගැඹුරට යොමු වෙලා අර්ථයක් පැහැදිලි කළා මම. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ඇටඹේ නාරංගොඩ පදිංචි APS ජයවීර මහත්මයා විසිනි. අරමුණු අතර මේ මාස 8 වෙනි දිනට යෙදෙන තම 70 වන ජන්මදින නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ශක්තියෙන් දායකත් දරූ එම මහත්මයාට සුබ උපන් දිනයක් වේවා, අපගෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන එක අප සමග සමස්ත කාර්ය මණ්ඩලෙම ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන අයත් ඔබට ධර්ම දානයක් දුන්නට එහෙම ප්‍රාර්ථනා කරන්න. උතුම් චතුස්සත්‍ය ධර්මාභෝධය පිණිසම හේතු වේවා කියලා තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරගන්නවා, කරනු ලබනවා අපිත්. එමෙන්ම වසර 37කට පෙර අභාවප්‍රාප්ත ඇටඹේ එලියස් සප්පුහාමි ආදරණීය කිරියප්තාටත්, වසර 36කට පෙර අභාවප්‍රාප්ත සැමියන් සිඤ්ඤෝ ආදරණීය පියාණන්ටත්, වසර 16කට පෙර අභාවප්‍රාප්ත බේලින් නෝනා ආදරණීය මෑණියන්ටත් පින් ලබාගත හැකි ස්ථාන ඇතනම්, ස්ථානවල ඇතනම් පුණ්‍යානුමෝදනා පිණිස මේ ධර්ම දානයේ හේතු වේවා, නැත්නම් පවුලට කර මෙහෙවරට උපහාරයක් වේවා. අනාගත භවයකදී නිවන් මඟට යොමු වීම සඳහා කෘතවේදීත්වයෙන් ආශිර්වාද පිණිස මේ ධර්ම දේශනාවේ හේතුපකාරයක්ම වේවා. ඒ කියන්නේ මතු උපදින භවයකදී මිනිසොත් බව ලබා ජීවිතයේ මුලදීම කර්මක්ෂය කරන මඟ තේරුම් අරගෙන අනුගමන ප්‍රතිපදාවත් තුළින් දුකින් නැත මිදේවායි කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ. ඇටඹේ මල්ලිකා කුමාරි හාමි විශ්‍රාමික ගුරු මාතාවටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවනයේ පිණිසත් ධර්ම අවබෝධයේ පිණිසත් මෙව ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සචිනි නවෝද්‍යා අධිකාරී දියණියට තම කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග ධර්ම අවබෝධයේ පිණිසත් හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවන සැලසේවා මේ භවය තුළම නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මූලිදායකත්වයෙන් දරා ධර්මදේශනාව සඳහා පැමිණීමෙන්, ධර්මදේශනාව සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම දානෙන්, පරිස්කාර පූජාවෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා සොකී උපන් දිනේදී මෙබඳු ධර්ම දානයක් ලෝකෙට දෙන්න කල්පනා කිරීම පිළිබඳ එතුමන්ට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ සමග සුබ උපන් දිනයක් වේවායි අපත් ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කටයුතු වලදී සද්ධර්මයේ තේරුම් අරගෙන කර්මශය කිරීමේ මාර්ගය යන්ට ලැබීමෙන් ඔහුට ඉහාත්ම වශයෙන්ම තවදුරටත් සිත සැහැල්ලු වීම තුළ නිවීම සැනසීම අත්දකින්නට ලැබේවා. පරලෝසෙපත්වන්ට දෙනා වූ සියලු ඥාති වර්ගයා පවුලට කර මෙහෙවරට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන මතු භවයකදී ත්‍රිලක්ෂණය වටහාගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා. සුජීවත්ව වාසය කරන්නා වූ දියණිය සහ අනිකුත් උදව් උපකාර කළ හැමටත්, ධර්ම ශ්‍රේ කළ හැමටත් ඉහාත්ම වශයෙන්ම සුඛී කටයුතු සාර්ථක කරගන්නටත්, ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නටත්, ඒ තුළින් කර්ම අහෝසි කරගනිමින් ජීවිතය පිරිපුන් කරගන්නටත් මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං මෝහක්ඛයෝ නිබ්බානං